කතා කරන්න යන්නේ හයිඩ්‍රෝකාබන් එහෙම නැත්නම් ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන හයිඩ්‍රෝකාබන් තුන් දෙනාගේ ප්‍රධාන කාබනික ප්‍රතික්‍රියා මොනවද කියලා. බලමු. මුලින්ම අපි කතා කරමු ඇල්කේන වල ප්‍රතික්‍රියා මොනවද කියලා. ඒතර ඇල්කේන වල ප්‍රතික්‍රියා හරිම අඩුයි. එතෙන්දී අපි හැලජනීකරණය කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. එතරිනුත් සියලුම හැලජන අපිට ඇල්කේනත් එක්ක සම්බන්ධ කරගන්න බැරි වෙනවා. හැලජන අතුරින් ක්ලෝරින් ඒ වගේම බ්‍රෝමීන් විතරක් අපිට පුළුවන් ඇල්කේනත් එක්ක සම්බන්ධ කරන්න. හැබැයි අයඩින් සම්බන්ධ කරන්න ඒත් හැකියාවක් නැහැ අපිට. බලමු පළවෙනි ප්‍රතික්‍රියාව. ඒතර බලන්න මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ CH4 කියලා හිතන්න පළවෙනි ඇල්කේනේ. ඒතර බලන්න එයාට ක්ලෝරින් වායුව දැම්මොතින් එකට එක මවුල් අනුපාතයෙන් දාන්න පාරජම්බුල කිරණ හම්බු. එතකොට බලන්න වෙන්නේ CH3Cl හැදෙනවා HCl පිට වෙලා යනවා. ඒ වගේම පුළුවන් අපිට එතේන් වලට CH3CH3 වලට ක්ලෝරින් ආදේශ කරගන්න පුළුවන් Cl2 ඒත් අපිට පාරජම්බුල කිරණ යොදා ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. බලන්න CH3CH2 Cl එක HCl එතනත් පිට වෙලා යනවා. මේ තමයි ක්ලෝරිනීකරණයේදී අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන. තව ඔච්චර ඉස්සරහට ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් ඒ වගේ තැන් වලට ගියත් ක්ලෝරින් ආදේශ වෙද්දී අනිවාර්යෙන් ওই ක්‍රමයට තමයි ආදේශ වෙන්නේ. ඊළඟට අපි බලමු බ්‍රෝමීන් ආදේශ වෙන්නේ කොහොමද කියලා. ඒතර බලන්න මෙතෙන් ගත්තොත් CH4 එයාට බ්‍රෝමීන් හමුවේ හිරු එළිය එහෙම නැත්නම් පාරජම්බුල කියන හමුවේ තමයි බෙදා ගන්න වෙන්නේ. එතෙන්දිත් අර කලින් වගේම CH3Br හැදෙනවා. ඒ වගේම HBr එතෙන්දි පිට වෙලා යනවා. එතෙන් ගත්තත් CH3 වලට බ්‍රෝමීන් ආදේශ වෙලා පාරජම්බුල කිරණ හමුවේදී CH3CH2Br හැදෙනවා. ඒ වගේම HBr එතෙන්දි පිට වෙලා යනවා. මේ තමයි ඇල්කේන වල අපි ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන්ම කතා කරන ඒවා. මතක තියාගන්න අයඩිනීකරණය කරන්න අපිට හැකියාවක් නැහැ මෙන්න මේ ඇල්කේන කියන එක. හොඳයි. ඊළඟට අපි බලමු ඇල්කීන වල ප්‍රතික්‍රියා කොහොමද කියලා. ඇල්කීන ප්‍රධාන ප්‍රතික්‍රියා පහක් අපි කතා කරනවා. ඒක සාමාන්‍යයෙන් ඇල්කේන වලට වඩා ඇල්කීන වල ප්‍රතික්‍රියාව වැඩි. ඒකට හේතුව තමයි ඇල්කීන වල ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ ද්විත්ව බන්ධනයේ හැදිලා තියෙන්නේ සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන එකකුයි. එතනදී මේ ෆයි බන්ධනය කියන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ද්‍රව්‍යතාවය තියෙන ද්‍රව්‍ය සංයෝගات එක්ක ප්‍රතික්‍රියාවට යන්න පුළුවන්. අපි මුලින්ම බලමු එතීන් කෙනා HBr නැත්නම් හයිඩ්‍රජන් හේලයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. CH2 එතීන්. බලන්න මේක අපි දැම්මොතින් HBr මේක සමමිතික ඇල්කීනයකුත් වෙනවා. එතකොට මේ හයිඩ්‍රජන් එක පැත්තකට බැඳෙනවා, බ්‍රෝමීන් අනිත් පැත්තට බැඳෙනවා. එතකොට බලන්න CH3CH2Br හැදෙන එක තමයි එතෙන්දි වෙන්නේ. හයිඩ්‍රජන් එක පැත්තකට බැඳුණා, බ්‍රෝමීන් තව පැත්තකට අනිත් පැත්තට බැඳුණා. එතකොට මේක සමමිතික ඇල්කීනයක් නිසා අපිට ඔක ප්‍රශ්නයක් නෙවෙයි. හොඳට බලා ගන්න. මේක මම ගියොතින් CH3CH ද්විත්ව බන්ධනයේ CH2 කියලා. අපි ගත්තොත් ප්‍රොපීන්. ඒතර බලන්න මේකෙදී මේ ද්විත්ව බන්ධනයේ දෙපැත්තේ සමමිතික නැහැ. එහෙම වුණොත් අපි කියනවා අසමමිතික ඇල්කීනයක් කියලා. මෙන්න මේ අසමමිතික ඇල්කීනයට HBr එහෙම නැත්නම් හයිඩ්‍රජන් හේලයිඩ් HCl HBr HI ඔය කැමති හයිඩ්‍රජන් හේලයිඩ් එක ආකලනය කරන්න ගියොත් හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් පරමාණු ආදේශ වෙනවා. හයිඩ්‍රජන් අඩු පැත්තට තමයි හැලජන පරමාණුව බැඳෙන්නේ. අපි හිතමු HBrම තමයි මම මෙතන යොදාගන්නේ. ඒතර බලන්න මෙතෙන්දී හැදෙන්නේ බලන්න CH3CH මෙතෙන්ට බලන්න බ්‍රෝමීන් පරමාණු ආදේශ වෙනවා. මෙතෙන්ට හයිඩ්‍රජන් පරමාණු ආදේශ වෙනවා. මෙන්න මේ නීතිය. ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් බැඳිලා හයිඩ්‍රජන් අඩු පැත්තට බ්‍රෝමීන් බැඳිනකොට අපි කියනවා මාකෝනිකෝෆ් නීතිය කියලා. ඒ වගේම අපිට ඕන නම් පුළුවන් මාකෝනිකෝෆ් නීතියට පටහැනි වෙන විදියට මේ HBr ආකලනය කරගන්න. ඒ කොහොමද? ඒ කියන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට බ්‍රෝමීන් පරමාණුවත් හයිඩ්‍රජන් අඩු පැත්තට හයිඩ්‍රජන් පරමාණුවත් වෙන විදිහට අපිට HBr ආකලනය කරගන්න පුළුවන්. ඒ මෙහෙමයි. ඔය හිතන්න CH3CH ද්විත්ව බන්ධනයේ CH2 වලට ආයෙත් මම HBr ආකලනය කරන්න යනවා.
එතකොට බලන්න මම මේකට දැම්මොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2. එහෙම නැත්නම් මේකට යොදා ගන්න පුළුවන් කාබනික පෙරොක්සයිඩ් මාධ්‍යයක්. ඒ කියන්නේ CH3 twice O2 විදියට. හරිද? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක තමයි මේක කාබනික පෙරොක්සයිඩ් මාධ්‍යයක්. මේක සමහර තැන්වල මේ ඇල්කිල් කාණ්ඩ කියන එක අපි R වලින් සංකේතවත් කරනවා R2O2 විදියට දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් මේ සංයෝගය බලන්න වෙන්නේ CH2CH2Br වෙන එක. අන්න බලන්න එතෙන්දී වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට බ්‍රෝමින් ගිහිල්ලා හයිඩ්‍රජන් අඩු පැත්තට හයිඩ්‍රජන් බැඳිච්ච එක. මේ තමයි HBr ආකරණය. ඇල්කීන වලදී එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් අයඩයිඩ් ආකරණය කරන්න ගියත් ඔය වැඩේ තමයි වෙන්නේ. මතක තියාගන්න මෙන්න මේ අන්තිම ප්‍රතික්‍රියාව මාකෝනිකෝෆ් නීතියට පටහැනිව වෙන එකක්. ඒ ප්‍රතික්‍රියාව කරන්න පුළුවන් වෙන්නේ පෙරොක්සයිඩ් මාධ්‍යයකදී තමයි. ඒ වගේම ඔයාලට මෙන්න මේ මාකෝනිකෝෆ් නීතියට පටහැනි වෙන විදිහට ආකලනය කරගන්න වෙන්නේ HBr විතරයි. ඒක හොඳට මතක තියාගන්න. HCl වත් HI වත් ඔයාලට මේ තුන්වෙනි ප්‍රතික්‍රියාව විදිහට ආකලනය කරගන්න බෑ. හරි. බලමු ඊට පස්සේ මෙන්න මේ ඇල්කීන වලට බ්‍රෝමීන් ආකලනය කරද්දී කොහොමද වෙන්නේ කියලා. මෙතෙන්දී අපි සම්මිතික අසම්මිතික බැලුවට බ්‍රෝමීන් ආකලනයේදී නම් එහෙම සම්මිතික අසම්මිතික අපිට බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතමු ආයෙත් එතීන් ගමු CH2 මෙතෙන්දී අපි Br2 CCl4 කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල දී කරලා තියෙන බ්‍රෝමීන් අරගෙන ආදේශ කරන්න ගියොත් බ්‍රෝමීන් එක බ්‍රෝමීන් එක කාබන්ට බෙදලා අනිත් බ්‍රෝමීන් අනිත් කාබන්ට බෙදනවා ද්විත්ව බන්ධනය දෙපැත්තේ තියෙන. මෙතෙන්ට බ්‍රෝමීන් එකයි CH2 ආයෙත් මෙතෙන්ට බ්‍රෝමීන් එකයි. ඔය ඒක හරි සරල ප්‍රතික්‍රියාවක්. කලින් ප්‍රතික්‍රියාවට එක්ක බලද්දී මේක හරි සරලයි. මේක සම්මිතික ඇල්කීනියක්ද අසම්මිතික ඇල්කීනියක්ද අපිට දාන්න නැහැ. CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 සැලකුවත් ඔයා බ්‍රෝමීන් CCl4 හිද්‍රයිඩ් බ්‍රෝමීන් දැම්මොත් එතෙන්දිත් අර වගේම ද්විත්ව බන්ධනයේ බැඳිලා තියෙන කාබන් පරමාණු දෙකට බ්‍රෝමීන් බැඳෙන එක තමයි වෙන්නේ. CH3 CH මෙතෙන්ට Br ආයෙත් CH2 Br ආදේශ වෙන එක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ ඇල්කීන වල ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ එතකොට ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා බලමු. ඊළඟට බලන්න අපිට පුළුවන් මෙන්න මේ ඇල්කීන වලට ජලය ආකලනය කරන්න. තුන්වෙනි ප්‍රතික්‍රියාවදී අපි කතා කරනවා ජලය ආකලනය කරන එක. ඒතර බලන්න අපි CH2 ද්විත්ව බන්ධනයේ CH2 වලට ජල අණුවක් ආකලනය කරන්න ගියොත් හරි ලේසි කරන්න. මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි කෙලින්ම තනක සල්ෆිරික් දාලත් මේ වැඩේ කරන්න පුළුවන්. තනක සල්ෆිරික් දැම්මොත් ඔයා හිතන්න ඒ තනක සල්ෆිරික් කියලා කියන්නේ ජලීය මාධ්‍යයක් නේ. ඒතකොට ඒ ජලයේ තියෙන H1යි OH එකයි හයිඩ්‍රජන් සහ හයිඩ්‍රොක්සිල් කොටස් දෙක ජලාණුවේ තියෙන එක කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් අනිත් කාබන් පරමාණුවට OH කාණ්ඩය බැඳෙනවා. ඒතර බලන්න මේක CH3 වෙනවා. ඊට පස්සේ මෙතන CH2 OH විදිහට මෙහා බැඳෙනවා. මේක තමයි එතෙන්දී ජලාණුවක් ආකරණය වෙද්දී වෙන්නේ. ඊළඟට බලන්න අපි මේක සම්මිතික ඇල්කීනයක් ආයෙත්. ඒතර බලන්න අසම්මිතික ඇල්කීනයකට ගියොත් CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 මේක අසම්මිතික ඇල්කීනයක් කියලා අපි ගන්නවා. හේතුව ද්විත්ව බන්ධනයේ දෙපැත්තේ සම්මිතික නැහැ. එතකොට මෙතෙන්දී අපි ජලාණු ආකලනය කරන එක මාකෝනිකෝෆ් නීතියට අනුව තමයි කරන්න වෙන්නේ. ඒතර මාකෝනිකෝෆ් නීතියෙන් කියන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් පරමාණු යනවා අඩු පැත්තට OH පරමාණු OH කාණ්ඩය බෙදෙනවා කියලා. අපි මෙතනට තනු සල්ෆිරික් දාමු. ඒතර බලන්න තනු සල්ෆිරික් ආදේශ කරාට දැම්මට පස්සේ ජලාණුවක් ආකලනය වෙනවා මෙන්න මේ HOH කියන කොටස. එතනදී බලන්න CH3 CH මෙතෙන්ට OH බැඳෙනවා. හේතුව හයිඩ්‍රජන් අඩු පැත්තට OH බැඳලා හයිඩ්‍රජන් වැඩි පැත්තට තමයි හයිඩ්‍රජන් බැඳෙන්නේ මේ විදිහට. මේක තමයි සාමාන්‍ය ක්‍රමයේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මම කිව්වා මේක කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි ඔයා හිතන්න CH2 ද්විත්ව බන්ධනයේ CH2 වලට ඔයාලට පුළුවන් ආදේශ එකතු කරන්න මුලින්ම දාන්න සිසිල් තනුක සිසිල් සාන්ද්‍ර
සිසිල් සාන්ද්‍ර සල්ෆියුරික් H2SO4 දාන මුලින්. ඊට පස්සේ ඔයාලට පුළුවන් දෙවනුව ජලය දාලා රත් කරන්න. එතකොට ජලයෙන් තනකො කරලා රත් කරාට පස්සේ මෙතෙන්ට අර විදිහටම CH3 CH2 OH ඔය විදිහටම බැඳෙනවා. ජලාණුවක් ආකරණය වෙන එක තමයි එතෙන්දී උනේ. ඒ වගේම මේ ප්‍රොපීන් වලටත් අපිට පුළුවන් ඔය විදිහටම කරන්න CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 මෙතෙන්දී පරිස්සම් වෙන්න. අපි ජලාණු ආකරණය කරන්න යද්දී මාකෝනිකෝෆ් නීතියට අනුව තමයි ජලාණුව ආකරණය වෙන්නේ. මුලින්ම ඔයා දාන්න සිසිල් මම කෙටියෙන් ලියන්නම්. ඒ වගේම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාලා ඊට පස්සේ දෙවනුව ජලය දාලා රත් කරන්න. නැත්නම් ජලයෙන් තනකො කරලා රත් කරාට පස්සේ ජලාණුවක් ආකරණය වෙනවා. එතෙන්දි බලන්න CH3 CH මෙතෙන්ට තමයි OH බැඳෙන්නේ. හේතුව හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් පරමාණු බැඳිලා ජලාණුවේ තියෙන අඩු පැත්තට තමයි OH කාණ්ඩය බැඳෙන්නේ ඔය විදිහට. මේ තමයි ජලය ආකරණය. තුන්වෙනි ප්‍රතික්‍රියාව අපි කතා කරේ. ඊළඟට මතක තියාගන්න අපිට පුළුවන් මෙන්න මේ ඇල්කීන වලට හයිඩ්‍රජන් ආකරණය කරන්නත්. ඒ කියන්නේ H2 වලදී හයිඩ්‍රජන් දෙපැත්තට හයිඩ්‍රජන් පරමාණු දෙක ද්විත්ව බන්ධන දෙපැත්තට ආකරණය කරගන්න පුළුවන්. ඒකදී අපි පාවිච්චි කරනවා මෙන්න මෙහෙම එකක්. උත්ප්‍රේරකයක් විදිහට නිකල් ප්ලැටිනම් හෝ පැලඩියම් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න CH2 ද්විත්ව බන්ධනයේ CH2 කියලා. ඊට පස්සේ මේකෙදී අපි දැම්මොත් හයිඩ්‍රජන් එක නිකල් වගේ උත්ප්‍රේරකයක්. ඒතර මේක මේ ද්විත්ව බන්ධනයේ තියෙන සංයෝගය හිතන්න ත්‍රිත්ව බන්ධනයේ තියෙන සංයෝග අපි කියනවා අසන්තෘප්ත සංයෝග කියලා. ඒතර අසන්තෘප්ත සංයෝග සංතෘප්ත කරගන්න පුළුවන් එකක් තමයි මේ තියෙන්නේ CH3 බවට පත් වෙනවා. ඒකේ හයිඩ්‍රජන් තියෙන බානේ H විදියට මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණු දෙක කාබන් පරමාණු දෙකට බෙදලා යන එක තමයි මෙතෙන්ද වෙන්නේ. ඒක සමමිතික වුණත් අසමමිතික වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. CH3 CH ද්විත්ව බන්ධනයේ CH2 එතෙන්දි වෙන්නේ ඔය වැඩේම තමයි. මම මේක ගන්නම් හයිඩ්‍රජන් එක නිකල් දැම්මට පස්සේ හයිඩ්‍රජන් දෙපැත්තට බැඳෙනවා. ඔතන බලන්න CH3 CH2 CH3 ඔතෙන්දි නිෂ්පාදනය වෙනවා. ඒතර මේ ප්‍රතික්‍රියාව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇල්කීන වලින් ඇල්කේන හදාගන්න. හොඳයි. මේ තමයි හතරවෙනි ප්‍රතික්‍රියාව අපි කතා කරේ හයිඩ්‍රජනීකරණය කියන ප්‍රතික්‍රියාව. එතෙන්දී හයිඩ්‍රජන් පරමාණු දෙකක් ආකලනය වුණා ද්විත්ව බන්ධනයේ බැඳලා තියෙන කාබන් පරමාණු දෙකට වෙන වෙනම. හොඳයි. ඊට පස්සේ අන්තිම ප්‍රතික්‍රියාව විදිහට තියෙන්නේ බේය පරීක්ෂාව කියන එක CH2 වලට. ඒ කියන්නේ බේය පරීක්ෂාව තියෙන්නේ අසන්තෘප්ත සංයෝග අඳුර ගන්න. ඒ කියන්නේ ඇල්කීන වෙන්න පුළුවන්, ඇල්කයින වෙන්න පුළුවන්. ඒවා ඇල්කේන වලින් කියන්නේ සංතෘප්ත සංයෝගයෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපිට ඒ සංයෝග දෙකක් විතරක් තියෙන තැන්වල. හැබැයි මේ බේය පරීක්ෂාව පොසිටිව් වෙන තව සංයෝග තියෙනවා. බලමු මේක පස්සේ බලමු. හරි දැන් අපි අලගම මෙහෙම බේය පරීක්ෂාව කරන්නේ මේකට දාන්න ඕන ශාරීය KMnO4. එතකොට ශාරීය KMnO4 දැම්මට පස්සේ මෙන්න මේ කාබන් පරමාණු දෙකට OH කාණ්ඩ දෙකක් වෙන වෙනම බැඳෙනවා. CH2 මේක OH ආයෙත් CH2 ආයෙත් OH විදිහට මේ OH කාණ්ඩ දෙකක් ඔය විදිහට බැඳෙන එක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ OH කාණ්ඩ දෙකක් තියෙන සංයෝග අපිට කියනවා ග්ලයිකෝල් කියලා. එතකොට මෙතනින් හැදලා තියෙන්නේ ග්ලයිකෝල් කියන සංයෝගය. මේකෙදි විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ කාබන් පරමාණු ඔක්සිකරණය වෙද්දී MnO4- කියන පර්මැංගනේට් කියන අයනය යන්නේ MnO2ට. මේවත් එක්සෑම් වල ප්‍රශ්න. ප්‍රමාණ මේක ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ ඉඳන් අපිට මෙතෙන්ට නම් එක අදාළ නැහැ. ඒනොට එක්සෑම් එකේ අහලා තියෙනවා. මෙතන ඔක්සිකරණ අංකය ධන 4 දක්වා ඔක්සිකරණ අංක අඩු වෙලා ගිහිල්ලා එයා ඔක්සිහරණය වෙනකොට මේ කාබන් පරමාණු ඔක්සිකරණය වෙලා ගිහිල්ලා. හොඳයි මේ තමයි අපි කතා කරපු ඇල්කීන වල ප්‍රධාන ප්‍රතික්‍රියාව වෙන්නේ. ඔච්චරයි. ඊට පස්සේ මතක තියාගන්න මේ ප්‍රතික්‍රියා ටික ඊළඟට අපි බලමු ඇල්කයින වල ප්‍රධාන ප්‍රතික්‍රියා මොනවද කියලා. ඒතර ඇල්කයිනයක් ගත්තොත් එයා බලන්න හයිඩ්‍රජන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් හයිඩ්‍රජන්. මෙයා තමයි අපිට තියෙන සරලතම ඇල්කයිනය වෙන්නේ. ඒතර මේ ත්‍රිත්ව බන්ධනයක් හැදෙද්දී අනිවාර්යයෙන්ම සිග්මා බන්ධන එකකුත් එක්ක ෆයි බන්ධන දෙකක් තියෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන ඇල්කීනයක් ගත්තොත් සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන එකයි. එහෙනම් අපි ගත්තොත් ෆයි බන්ධන එකයි ඇල්කීන වල තියෙන්නේ.
ඇල්කයින වල ෆයි බන්ධන දෙකක් තියෙනවා. ඒතර ඇල්කීන දක්වන ප්‍රතික්‍රියාව තමයි දෙසරයක් වෙනවා ඇල්කයින වලදී. බලමු පළවෙනි ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඒතර බලන්න අපි බලමු මුලින්ම හයිඩ්‍රජන් හෙලයිඩ් ආකරණය. එතෙන්දී HBr ආකලනය කරන්න ගියොත්. ඒතර බලන්න හයිඩ්‍රජන් එකයි බ්‍රෝමින් එකයි ඉස්සෙල් එක සැරයක් බැඳෙනවා එක ෆයි බන්ධනයක් හරහා. අනිත් ෆයි බන්ධනය හරහා තව H එකයි Br එකයි බැඳෙනවා. ඒතර බලන්න හැදෙන්නේ මෙයා බලන්න CH3 CH මෙතන Br ආයෙත් මෙතන Br විදිහට තමයි බැඳෙන්නේ. එතෙන්දී පරිස්සම් වෙන්න පළවෙනි හයිඩ්‍රජන් එක බැඳුනට පස්සේ මේ මෙතනට බැඳුන කියලා හිතන්න. එතන හයිඩ්‍රජන් වැඩි මෙතන බ්‍රෝමින් එකයි තියෙන්නේ. එතකොට ඊළඟට බැඳෙන්නේ හයිඩ්‍රජන් වැඩි තැන තමයි හයිඩ්‍රජන් ඊළඟට මෙතන හයිඩ්‍රජන් බැඳලා ඊළඟ බ්‍රෝමින් බැඳෙන්නේ එහා පැත්තට තමයි. සරලව ගත්තොත් ඕක තමයි ක්‍රමය. අපි බලමු මේක සමමිතික ඇල්කයිනයක්. අසමමිතික ඇල්කයිනයක් ගත්තොත් CH3C ත්‍රිත්ව බන්ධනයේ CH කියලා මේකටත් HBr ආකලනය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතෙන්දිත් HBr අණු දෙකක් ආකලනය වෙනවා හේතුව ෆයි බන්ධන දෙකක් තියෙන නිසා. ඒතකොට බලන්න මෙතෙන්දි බලන්න මේ කාබන් පරමාණු දෙකෙන් හයිඩ්‍රජන් වැඩි තැනක් තියෙනවා. මෙන්න මේ පැත්තේ කාබන් පරමාණු මත හයිඩ්‍රජන් වැඩි. එතෙන්ද තමයි නම් හයිඩ්‍රජන් බැඳෙන්නේ. ඔන්න බලන්න CH3C මෙතෙන්ට Br ආයෙත් මෙතෙන්ට Br මෙතෙන්ට තමයි CH3 ඔය විදිහට බැඳෙන්නේ. ඕක තමයි හයිඩ්‍රජන් හෙලයිඩ් ආකලනය මුලින්ම ඇල්කයින වලට. හරි. ඊළඟට අපි කියවදින් බ්‍රෝමීන් ආකලනය කරන්න. හරිම ලීසි මේ ප්‍රතික්‍රියා ටික සරලව මතක තියාගන්න පුළුවන්. අපි කියවදින් HC ත්‍රිත්ව බන්ධනයේ CH වලට බ්‍රෝමීන් ආකලනය කරන්න ගියොත්. එතකොට අපිට දාන්න වෙනවා බ්‍රෝමීන් එක CCl4. නැත්නම් CCl4 හිද්‍රයිඩ් බ්‍රෝමීන්. එතන CCl4 කියන එක ඇත්තටම අපිට විශේෂත්වයක් නැහැ. ඒක අපේ විද්‍යාගාරයේදී බ්‍රෝමීන් දිය කරලා තියෙන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඇතුළේ. ඒතර ආයෙත් මෙතෙන්දි බලන්න ෆයි බන්ධන දෙකක් තියෙන නිසා Br2 අණු දෙකක් වෙන වෙනම බැඳෙනවා. ඒතර බලන්න එක ෆයි බන්ධනයක් කරහා HC මෙතෙන්ට Br ආයෙත් බලන්න මෙතෙන්ට Br ඔය විදිහට හයිඩ්‍රජන් තියෙනවා. ඊළඟ ෆයි බන්ධනය හරහා මෙතෙන්ට බ්‍රෝමීන් ඔය විදිහට බැඳෙනවා. ඒක සමමිතික අසමමිතික අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අසමමිතික ඇල්කයිනිකුත් බලමු. CH3C ත්‍රිත්ව බන්ධනයේ CH ඔය විදිහට. ඒතර බලන්න මේකටත් අපිට බ්‍රෝමීන් CCl4 ආයෙත් ආදේශ කරන්න පුළුවන්. බ්‍රෝමීන් අණු දෙකක් වෙන වෙනම බැඳෙනවා මේ විදිහට. CH3C මෙතෙන්ට බ්‍රෝමීන් එකයි ඊළඟට මෙතෙන්ටත් බ්‍රෝමීන් එකයි ඔය විදිහට හයිඩ්‍රජන් ඔහොම තියෙනවා. ඊළඟ ෆයි බන්ධනය හරහා මෙතෙන්ට බ්‍රෝමීන් ඔය විදිහට බැඳෙනවා. හොඳයි. මේ තමයි ඇල්කයින වලට බ්‍රෝමීන් ආකලන ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊළඟට බලමු තව ප්‍රතික්‍රියාවක් අපි මෙයාගෙන් තර කලින් වගේම අපි ප්‍රතික්‍රියා පහක් වගේ තමයි කතා කරන්නේ ඇල්කයින වලට. ඊළඟ ප්‍රතික්‍රියාවදී අපි ජලය ආකලනය කරන්න යනවා. ඒතර බලන්න හයිඩ්‍රජන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් හයිඩ්‍රජන්. මේකෙදි ජලය ආකලනය කරන්න ගියොත් ඇල්කීන වලට ජලය ආකලනය කරපු ක්‍රමයටම කරන්න බෑ අපිට. අපි මෙතෙන්දි පාවිච්චි කරනවා HgSO4. එහෙම නැත්නම් වලට මේකට පාවිච්චි කරන්න පුළුවන් Hg2+ කියන එකක්. ඒ වගේ ජලීය ද්‍රාවණයක් පාවිච්චි කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. HgSO4 එක තනු සල්ෆියුරික් පාවිච්චි කරන්න මෙතෙන්දී. ඔන්න මතක තියාගන්න. කලින් වගේම තමයි සල්ෆියුරික් තනු සල්ෆියුරික් තමයි පාවිච්චි කරන්නේ. ඒකට HgSO4 නැත්නම් Hg2+ අයන හමුවේ මෙතෙන්දී බලන්න ජල අණු දෙකක්. ඒ කියන්නේ HOH අණු දෙකක් ෆයි බන්ධන දෙක හරහා බැඳෙන්න පුළුවන්. ඒතර බලන්න මේකදී වෙන්නේ CH3COH OH H වෙන එක. ඔයාලා හිතේ මේක තමයි අවසාන ඵලය කියලා නැහැ. හොඳ මෙතෙන්දි මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවකුයි OH කොටසයි දෙන්න එකතු වෙලා ජල අණුවක් විදිහට ඉවත් වෙලා යනවා. ඒතකොට අවසානයේදී ලැබෙන්නේ මෙන්න මේ සංයෝගය. ඔයාලා දන්නවා මේක කවුද කියලා? මෙන්න මේ COH කාණ්ඩ තියෙන කට්ටිය අපි කියනවා ඇල්ඩිහයිඩ් කියලා. එතකොට මෙන්න මේ අයින් කියන එකනා ජලය ආකලනයට ලක් කළොත් අපිට ඇල්ඩිහයිඩ් ලබා ගන්න පුළුවන්. මම මතක තියාගන්න මම මේ ප්‍රතික්‍රියාව වෙන දෙයක් මම කිව්වා. ඒතර ෆයි බන්ධන දෙකක් තියෙන නිසා තමයි ජල අණු දෙකක් ස්ටෙප් දෙකේදී ආකලනය වෙන්නේ. ඊට පස්සේ අපි අසමමිතික ඇල්කයිනයකට ගියොත් මේ වගේ ඒතර බලන්න හයිඩ්‍රජන් වැඩි පැත්තක් තියෙනවා. ඒතර හයිඩ්‍රජන් වැඩි පැත්තට අනිවාර්යෙන් හයිඩ්‍රජන් බැඳිලා අඩු පැත්තට තමයි OH බැඳෙන්නේ. ඒතර බලන්න මෙතෙන් දින බලන්න HgSO4 එක ආයෙත් අපිට තනක සල්ෆියුරික් තමයි දාන්න වෙන්නේ. එහෙම දැම්මොත් හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් යවන්න. ඒතර බලන්න CH3C මෙතෙන්ට OH මෙතන CH
3 වෙනවා බලන්න මෙතන තව OH එකක් බැඳෙනවා. ඒත් මම ආයි කියනවා එකම කාබන් පරමාණුව මත OH කාණ්ඩ දෙකක් බෑ. ඒ නිසා මෙන්න මේ හයිඩ්‍රජන් පරමාණුවයි මේ OH කොටසයි ගැලවිලා ඉවත් වෙලා ගිහිල්ලා මෙතන ද්විත්ව බන්ධනයක් නිර්මාණය වෙනවා. එතකොට බලන්න මේක අපි කියනවා CH3CO CH3 වගේ කොටසක් තියෙනවා නම් අපි මේකට කියනවා කීටෝන කියලා. එහෙනම් ඊළඟට එන්නේ හැම තැනකදීම ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ කීටෝන. ඒ කියන්නේ මේක ප්‍රොපයින් බියුටයින් පෙන්ටයින් ඕන එකක් ජලයාකරණයට ලක් කරවොත් අනිවාර්යයෙන්ම කීටෝන තමයි මෙතෙන්දි විතරමයි වට ඇල්ඩිහයිඩයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි මේ තමයි තුන්වෙනි ප්‍රතික්‍රියාව ඇල්කයින වල. ඊළඟට අපි කතා කරනවා තව ප්‍රතික්‍රියාවක් හයිඩ්‍රජනීකරණය අර කලින් වගේම පිළිවෙලට මතක තියාගන්න හරි ලේසි. ඒතර හයිඩ්‍රජනීකරණයේදී කරන්නේ නිකල් හයිඩ්‍රජන් එක්ක එහෙම නැත්නම් නිකල් වෙනුවට අපිට පුළුවන් ප්ලැටිනම් එහෙම නැත්නම් පැලේඩියම් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. බලමු කොහොමද කරන්නේ කියලා. හයිඩ්‍රජන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් හයිඩ්‍රජන්. ඒතර බලන්න මේකට ඔයා දාන්න හයිඩ්‍රජන් එක්ක නිකල් වෙනුවට ඕන නම් ප්ලැටිනම් පැලේඩියම් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර හයිඩ්‍රජන් පරමාණු H විදියට කමන් දෙකක් ආදේශ වෙනවා බලන්න. ඒතර බලන්න කාබන් CH3 බවට පත් වෙන එක තමයි ඉතින්දි වෙන්නේ. ඊළඟට මේක සමමිතිකද අසමමිතිකද කියන එක අපිට අදාළ නැහැ. CH3 C ත්‍රිත්ව බන්ධනයේ CH ඔය විදිහට තියෙනවා. ඊළඟට මේකට අපි දැම්මොත් හයිඩ්‍රජන් නිකල්. එතකොට දැම්මොත් ආයෙත් අර කලින් වගේම ෆයි බන්ධන දෙක හරහා හයිඩ්‍රජන් අණු දෙකක් බැඳෙනවා. ස්ටෙප් දෙකකදී CH3 CH2 CH3 මෙන්න මේ ඇල්කේන හදා ගන්න පුළුවන් අපිට ඇල්කයින වලට හයිඩ්‍රජනීකරණය කරලා. හරිද? මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔයාලට ඕන නම් එක ෆයි බන්ධනයක් විතරක් ප්‍රතික්‍රියා කරවලා එක ෆයි බන්ධනයක් ඉතුරු කරගන්න ඕන නම් ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා. කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔයා හිතන්න හයිඩ්‍රජන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් හයිඩ්‍රජන් ඒකදී ඔයා දාන්න මෙහෙම. හැබැයි අපිට නිකල් කියන එක අපිට පාවිච්චි කරන්න බෑ මෙතෙන්දී. හයිඩ්‍රජන් එක ඔයාලට සිද්ධ වෙනවා පැලේඩියම් කියන උත්ප්‍රේරකේ පාවිච්චි කරන්න. ඒක විශේෂත්වයක් තියෙන එකක්. ඒකත් එක්ක ඔයා දාන්න ඕන බේරියම් සල්ෆේට් සහ ක්විනෝලින් කියන සංයෝගය. ක්විනෝලින්. එතකොට අනිවාර්යයෙන්ම අර ෆයි බන්ධන දෙකෙන් එකක් විතරක් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ. CH2 ද්විත්ව බන්ධනයේ CH2 තමයි හැදෙන්නේ. එක ෆයි බන්ධනයක් ඉතුරු වෙනවා. මෙන්න මේ බේරියම් සල්ෆේට් සහ ක්විනෝලින් උත්ප්‍රේරක විෂ මිශ්‍රණයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපි කියනවා ලින්ඩ්ලා කියලා. ලින්ඩ්ලා එහෙම නැත්නම් හයිඩ්‍රජන් පැලේඩියම් එක්ක ලින්ඩ්ලා දානවා කියලාත් ඔකට කියනවා. ඒකටත් අර වැඩේ තමයි වෙන්නේ. ඒක සමමිතික වුණත් අසමමිතික වුණත් අපිට කරගන්න පුළුවන්. CH3 C ත්‍රිත්ව බන්ධනය CH ඔය විදිහට තියෙනවා. මේකටත් අපි දැම්මොත් හයිඩ්‍රජන් පැලේඩියම් උත්ප්‍රේරකයත් එක්ක ලින්ඩ්ලා. එතකොට වෙන්නේ අර කලින් වගේම එක ෆයි බන්ධනයක් ප්‍රතික්‍රියාවට යනවා. එතකොට CH3 CH ද්විත්ව බන්ධනය එතෙන්දී හැදෙනවා ඇල්කීනයක් ඔය විදිහට. හරිද? මේක තමයි හයිඩ්‍රෝකාබන වලින් නැත්නම් ඇල්කයින වල හයිඩ්‍රජනීකරණ ප්‍රතික්‍රියාව වෙන්නේ. ඊට පස්සේ තව විශේෂ ප්‍රතික්‍රියා මේකේ කීපයක් තියෙනවා. අපි බලමු ඒවත් මොනවද කියලා. මතක තියාගන්න මෙන්න මේක විශේෂයෙන්ම. ඇල්කයින වලින් අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වලට පුළුවන් ආම්ලිකතාවයක් පෙන්වන්න. අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වලට පුළුවන් ආම්ලිකතාවයක් පෙන්වන්න. බලමු ඒතර මේ මොනවද අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින අග්‍රස්ත හයිඩ්‍රජන් නැති ඇල්කයින කියන එක. ඒතර බලන්න මෙන්න මෙහෙම ගත්තොත් කාබන් ත්‍රිත්ව බන්ධනයේ විදිහට මෙන්න මේ ත්‍රිත්ව බන්ධනයේ බැඳලා තියෙන කාබන් පරමාණු වලට කෙලින්ම හයිඩ්‍රජන් බැඳලා තියෙනවා. මෙන්න මේවට තමයි අග්‍රස්ත හයිඩ්‍රජන් කියලා කියන්නේ. ඒතර මෙන්න මෙයාලට ආම්ලිකතාවයක් තියෙනවා. ඒතර මේ ආම්ලිකතාවය පෙන්වන්න පුළුවන් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරවල. ඒතර සෝඩියම් දැම්මොත් මෙන්න මේ හයිඩ්‍රජන් ගැලවිලා ගිහිල්ලා මේ විදිහට සංයෝගයේ ප්‍රතික්‍රියා කරනවා කාබන් ඔය විදිහට. එතකොට බලන්න හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා. ඔයාලට මතක ඇති මැග්නීසියම් වලට හයිඩ්‍රොක්ලෝරික් දැම්මොත් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් වලට මැග්නීසියම් දැම්මොත් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒ කියන්නේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්න පුළුවන් වෙන්නේ අම්ල වලට. එහෙනම් මෙන්න ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා අම්ල හයිඩ්‍රජන් වායුව පිට කරලා දානවා. මෙතනින් තමයි මෙන්න මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වල ආම්ලිකතාව ඔප් වෙන්නේ. ඒක මත තියන්න හැබැයි අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වල ආම්ලිකතාවය ජලයේ ආම්ලිකතාවයටත් වඩා අඩුයි. ඒ වගේම මධ්‍යසාර වල ආම්ලිකතාවයටත් වඩා අඩුම
අඩු වාහමිකතාවයක් තමයි තියෙන්නේ. තව අපි එකක් බලමු ප්‍රොපයින් බලන්න. CH3C ත්‍රිත්ව බන්ධනයේ CH මෙයාට සෝඩියම් දැම්මත් මේ ප්‍රතික්‍රියාව අපිට අවු වෙනවා පරිවර්තන වලදී ඕන තරම් සෝඩියම් දැම්මත් ප්‍රතික්‍රියාවර මේ හයිඩ්‍රජන් ගලවන්න විතරයි. දැන් මෙතන නම් ද්විත්ව බන්ධනයේ දෙපැත්තේ ත්‍රිත්ව බන්ධනයේ දෙපැත්තේ හයිඩ්‍රජන් දෙකක් නැහැ. එක හයිඩ්‍රජන් කෙනෙක් විතරයි ඉන්නේ. ඒත් අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙනවා. ඒතකොට ප්‍රතික්‍රියාව CH3C ත්‍රිත්ව බන්ධනයේ C- Na+ හැදෙනවා. හයිඩ්‍රජන් වායුව ওই විදිහට පිට වෙලා යනවා. ඔයාලට හිතේ මම මේ ප්ලස් මයිනස් දාන්නේ ඇයි කියලා. ඒක පෙන්වන්නේ අයනික බන්ධනයක් කියන එක. ඒතර සෝඩියම් බැඳුනොත් අනිවාර්යයෙන්ම අයනික බන්ධනයක් තමයි එතන තියෙන්නේ. අපිට ඉස්සරහදී අහුවෙන්න අනිවාර්යයෙන්ම පරිවර්තනවලදී බලමු. ඊළඟට තව එකක් තමයි මෙන්න මේ මෙයා ගත්තොත් CH3C ත්‍රිත්ව බන්ධනයේ CH3 කියලා ගත්තොත් මෙන්න මෙයාට ඔයාලට පේන්න ඕන ත්‍රිත්ව බන්ධනයේ බැඳිලා තියෙන කාබන් පරමාණු වලට හයිඩ්‍රජන් බැඳිලා නැහැ. කෙලින්ම දෙපැත්තේ මෙතිල් කාණ්ඩ දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙයාට සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. ඒ කියන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන් නැත්තම් ආම්ලිකතාවයක් නැහැ. ඒක ෂුවර් එකටම මතක තියාගන්න. ඔච්චරයි. ඔය තියෙන්නේ සෝඩියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියාව. ඒ වගේම ඒ ප්‍රතික්‍රියාව අපිට විශේෂයි හේතුව මෙන්න මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වල ආම්ලිකතාව ඔප්පු වෙන ප්‍රතික්‍රියාව විදියට. ඊට පස්සේ අපි බලමු මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වලට විතරක් පුළුවන් ඇමෝනීය සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්න. ඒ කියන්නේ ඔයා හිතන්නේ HC ත්‍රිත්ව බන්ධනයේ CH කියලා. අපි මේකට දැම්මොත් සිල්වර් නයිට්‍රේට් AgNO3 ඇමෝනියා මාධ්‍යය. මෙතෙන්දි පුළුවන් අර හයිඩ්‍රජන් රීප්ලේස් කරන්න මේ විදිහට සිල්වර් කාබන් ත්‍රිත්ව බන්ධනයේ කාබන් සිල්වර් ඔය විදිහට බැඳෙනවා. ඒතර මෙන්න මේ සංයෝගය සිල්වර් සංයෝගය සුදු පාට අවක්ෂේපයක්. ඒතර මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින අඳුර ගන්න. ඒතර අපි මේක කියන ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මොත් සුදු පාට අවක්ෂේපයක් වෙනවා නම් ෂුවර් එකට මේක ඇල්කයිනයක් තමයි. ඒ ඇල්කයිනේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙනවා. ඒ කියන්නේ කාබන් ත්‍රිත්ව බන්ධනයේ බැඳිලා තියෙන කාබන් පරමාණු වලට අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් බැඳිලා තියෙනවා. අපි ප්‍රොපයින් උත් බලමු. මේ විදිහට CH3C ත්‍රිත්ව බන්ධනයේ CH කියලා හිතන්න. ඒතර මෙයාට පුළුවන් අර විදිහටම ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරලා සුදු පාට අවක්ෂේපයක් දෙන්න. බලමු. ඒතර බලන්න මේකෙදි වෙන්නේ CH3C ත්‍රිත්ව බන්ධනයේ C කෙලින්ම සිල්වර් ඔය විදිහට සුදු පාට අවක්ෂේපය ආයෙත් එනවා අපිට. ඕක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතොර එතනත් අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන නිසා තමයි ওই ප්‍රතික්‍රියාව විදිහට වෙන්නේ. දැන් ඔයාලට පේන්න ඕන වැඩක් මම කලින් එකේදී ප්ලස් මයිනස් දැම්ම කාබන් එක සෝඩියම්. හැබැයි මෙතෙන්දී කාබන් සිල්වර් අපි ප්ලස් මයිනස් දාන්නේ නැහැ. ඒකට හේතුව මේක සහසජ්‍ය බන්ධනයක් අයනික බන්ධනයක් නෙමෙයි. ඒ නිසා තමයි අවක්ෂේප වෙන්නේ සහසජ්‍ය බන්ධනයක් නිසා. හරි. හැබැයි මෙන්න මෙයාට CH3C ත්‍රිත්ව බන්ධනයේ CH3 වලට ඔයා ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මයි කියලා ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ. හේතුව මේකේ අග්‍රස්ත හයිඩ්‍රජන් නැහැ. ඒ කියන්නේ ඔන්න බලන්න සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියා කරන්න මෙයාට හැකියාවක් නැති වෙනවා. අග්‍රස්ත හයිඩ්‍රජන් ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධනයේ බැඳලා තියෙන කාබන් පරමාණු වලට හයිඩ්‍රජන් කෙලින්ම බැඳලා නැති නිසා. හොඳයි. තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ වගේම මෙන්න මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වලට පුළුවන් කියුප්‍රස් ක්ලෝරයිඩ් ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න. බලමු. මුලින්ම බලමු මම මේ සංයෝගයම ගන්නම් මම එතකොට මේකට ඔයා දාන්න Cu2Cl2 කියුප්‍රස් ක්ලෝරයිඩ් ඇමෝනියා මාධ්‍යය. එතකොට ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් කියලා තමයි කියන්නේ අපි ඒකට. එතෙන්දි බලන්න අර විදිහම කොපර් පරමාණු දෙපැත්තට ඔය විදිහට බැඳෙනවා. මේක අවක්ෂේපයක්. සාමාන්‍යයෙන් වල දානවා කොපර් ධන එක සංයෝග කියුප්‍රස් ඔක්සයිඩ් ගත්තොත් ඒක ගඩොල් රතු පාටක් තියෙන මේක රතු දුඹුරු පාටින් තමයි අවක්ෂේප වෙන්නේ. රතු දුඹුරු පාටයි මේ මත තියන සමහර පේපර්ස් වල තිබුණා මේක රතු පාටයි කියලත් ඒ අපිට එහෙම තැන් වලත් අහු වෙනවා මේක රතු දුඹුරු කිව්වත් කමක් නැහැ. ඒතර බලන්න මෙතෙන්දිත් බලන්න අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන නිසා ওই ප්‍රතික්‍රියාවම කරන්න පුළුවන් Cu2Cl2 ඇමෝනියා මාධ්‍යයෙන්. ඒතර බලන්න මෙතෙන්දිත් හයිඩ්‍රජන් එකක් හරි තියෙන නිසා අර විදිහටම කොපර් වලට බැඳෙන්න පුළුවන් CH3C ත්‍රිත්ව බන්ධනයේ ඔය විදිහට කාබන් කොපර්. මේකත් අර විදිහටම රතු දුඹුරු පාට අවක්ෂේපයක් වෙනවා. ඒක මත තියන්න අනිවාර්යයෙන්ම එතෙන්දිත් සහසංජ බන්ධනයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම ප්ලස් මයිනස් නැතුව කෙලින්ම මේ විදිහට ලියන්නේ. හැබැයි මෙන්න මෙයාට අග්‍රස්ත හයිඩ්‍රජන් නැහැ. ඒ නිසා මේකට අපි
Cu2 Cl2 දැම්මොත් ඇමෝනියා මාධ්‍යයේදී ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ කියන්නේ ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියාවක් නැති වෙනවා අග්‍රස්ත හයිඩ්‍රජන් නැති නිසා. හොඳයි මේ තමයි ඇල්කේන ඇල්කයින වල ප්‍රධාන ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ ටික හොඳට පාඩම් කරගන්න. ඒතකොට අපි ඉස්සරහදී බෙන්සීන් වල ওই විදිහට ඇල්කිල් හෙලයිඩ් වෙන වෙනම අපි ප්‍රධාන ප්‍රතික්‍රියා ටික කතා කරනවා. බලමු අපි යාන්ත්‍රණ ටිකත් වෙන වෙනම වීඩියෝස් වලින් කතා කරලා දෙන්න. හොඳයි. ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝස් වලින් ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. හැමදෙස්සෙම try කරන්න මේ හැම දෙයකින්ම ඔයාලගේ knowledge එක වැඩි කරගන්න.